සමග සජීවීව එකතු වෙනවා මේ අපි පාස්කු සිකුරාදා දවස සමරන මේ මොහොතේ දෙවියන් වහන්සේගේ වචනයෙන් බිඳක් ඔබ සමග බෙදාගත යුතුයයි මට සිතුණා. විශේෂයෙන් අපි බොහෝ දෙනා පාස්කු සිකුරාදාව සමරනවා. අපි බොහෝ වෙලාවට සමහරක් වෙලාවට අර්ථය දැන, සමහරු අර්ථය නොදැන, සමහරුන් එය ඔබ අනිත් අය කරනවා දැක තිබෙන නිසා විශේෂයෙන්ම මම දන්නවා අපි කවුරු ඒ කෙලෙස් කොයි ආකාරයකින් කරත් අපි හැමෝම දන්න එක් දෙයක් ක්‍රිස්තුස් වහන්සේගේ අප උදෙසා වුණු මරණය උදෙසා තමයි අපි උන්වහන්සේගේ මරණය සිහි කරන්නේ මේ දවසේ කියන දේ සියලු දෙනාම දන්නා බව මම දන්නවා ඉතින් කාරණයක්. ඉතින් මම මේ ගැන කල්පනා කරමින් සිටින විට අපි මේ මරණය තුල අපි දැකපු ඉති භයානකම රුදුරුම දේ තමයි උන්වහන්සේගේ රුධිරය හැලීම. නොඑක් ආකාරයෙන් අපි දකිනවා පරණ ගිවිසුම සම්පූර්ණ වීමක් විදිහට උන්වහන්සේ ස්ථාන 7ක උන්වහන්සේගේ ශුද්ධ රුධිරය ඒ උතුම් අමිල රුධිරය හෙලනවා ඔබ හා මා වෙනුවෙන්. ඉතින් මට හිතුණා අද මේ අපි උන්වහන්සේගේ මරණය උන්වහන්සේගේ රුධිර පූජාව උන්වහන්සේගේ අප උදෙසා ගෙවපු මිලය සිහි කරන මේ දවසේදී ඔබ හා සමග බෙදා ගන්නට මගේ ආදරණීය සෙනෙහවන්ත සහෝදර සහෝදරිය උන්වහන්සේගේ ලේ කොපමණ වටිනවද යන්න ඒ ලේන් අපිට ලැබී තිබෙන්නේ කුමන වාග්යන්ද කුමන ආකාරයේ වරප්‍රසාද යන කාරණා ඔබ සමග බෙදා ගන්නට මම මේ මොහොතේ ඔබගේ කාලයෙන් බිඳක් ඔබ හා මගේ කාලයෙන් බිඳක් ඔබේ කාලයෙන් බිඳක් අරගෙන අපි ස්වාමීන් වහන්සේගේ වචනයෙන් අපි උත්සාහ කරලා බලමු මේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය මෙතරම් වැදගත්යි. උන්වහන්සේගේ රුධිරය හෙලා උන්වහන්සේ අපට ලබා දුන් ආශිර්වාද මොනවාද? වරප්‍රසාද මොනවාද? හිමිකම් මොනවාද? යන මේ සියල්ල අපි උන්වහන්සේගේ වචනයෙන් අපි සලකා බලමු. ආමෙන්. ඉතින් මේ වගේ ශුද්ධ සිකුරාදා දවසක උන්වහන්සේගේ ඒ රුධිරය හෙලා තිබෙනවා. උන්වහන්සේ කුරුසපත් වෙන උන්වහන්සේ අප නිසා බොහෝ දුක් ගාවිනා වදවින්ද හිංසා වලට පැමිණෙනවා. අපහාස නින්දා වලට පැමිණෙනවා. ඉතින් මේ දවසේ අපි මොහොතක් අරගෙන බලමු. පළවෙනිම කාරණාව තමයි අපි දැනගත යුතුයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දේව නියමයේ පරිදි නියම කරලා තියෙන යම් දෙයක් තිබෙනවා. එනම් සියලු පාප උදෙසා උන්වහන්සේ පිළිගන්නේ ලේ ලැබෙන පූජාව පමණයි. ආමෙන්. පව් කරන සියලු දෙනා මේ ආයති කියන උන්වහන්සේගේ ඒ දේව නියමයක් තියෙනවා අපි දකින ඉසිකේ පොතේ. ආමෙන්. ඉතින් පළවෙනියටම උන්වහන්සේ අපි දකිනවා දේව වචනේ ඔබ හදාරුවොත් ඔබ අධ්‍යයනය කළොත් ඔබ දකි අපි ඉංග්‍රීසි වලින් ඒකට කියනවා law of first mention කියලා. පළවෙනියටම දේව වචනය තුල අපි layer ගැන කතා කරන්නේ කායින් සහ ආබෙල්ගේ අපි දකින ඒ ප්‍රශ්නේදී ආබෙල් මරණු ලබන කායින් විසින්. එතකොට දෙවියන් වහන්සේ කායින් දාටයි ලහන ඔබේ සහෝදරයාගේ ලේ කියනවා මොර ගහන මාවද කියලා. ඉතින් අර law of first mention නැත්තම් පළවෙනියටම ඒ ලේ ගැන කතා කරන ඒ නීතියට අනුව අපි දකිනවා එනම් ක්‍රිස්තුස් වහන්සේගේ ලේටත් ඕනම කෙනෙකුගේ ලේට හැකියාව තිබෙනවා කතා කරන්නට. ඉතින් ඒකයි අපි අදත් දන්නවා ආබේල්ගේ ලේට වඩා යහපත් දෙයක් ක්‍රිස්තුස් වහන්සේගේ ලේය. ඔබගේ ජීවිතවලටත් මගේ ජීවිතවලටත් අද කතා කරනවා කියලා. හාලෙලූයා ප්‍රශංසා වේවා. ආමෙන්. ඉතින් මේ වගේම ස්වාමින් වහන්සේ පරණ ගිවිසුම කියන්නේ අපි නිතරම දන්නවා අලුත් ගිවිසුම පරණ ගිවිසුමේ සැඟවිලා තියෙනවා. අලුත් ගිවිසුමේ ඡායාවක් තමයි අපි පරණ ගිවිසුමේ දකින්නේ. පරණ ගිවිසුම ඔබ හොඳින් හදාරුවත් හැම කතාවකම හැම නිදසුනකම ඔබට දැකීමට හැකි වෙන ක්‍රිස්තුස් වහන්සේව. ඉතින් ඔබට මම කියනවා සමග බෙදා ගන්න කැමති ලෙවි කතාවේ එහෙම නැත්නම් ලෙවි ව්‍යවස්ථාවේ 17 වෙනි පරිච්ඡේද 11 වෙනි වගන්තිය මෙහෙම කියනවා මක්නිසාද මාංශයේ පණ තිබෙන්නේ ලේහිය. වව්. මාංශයේ පණ තිබෙන්නේ ලේහිය. මම එය ඒ කියන්නේ ලේ. මම එය ඔබ සමගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස ඔබ සැමට නියම කෙලෙමි. මක්නිසාද සමිකකමක් සිදු කරන්නේ ලේය. එසේ වන්නේ ප්‍රාණය තිබෙන නිසායි. ඔබ දැන් මොහොතක් සිහි කරන්න මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය මේ කතා කරන්නේ දෙවි පියාණන් වහන්සේ අපේ පරණ ගිවිසුම අප දකින සත්තුන්ගේ ලේ පූජාවක් ගැන නෙමෙයි. උන්වහන්සේ කියනවා ප්‍රාණ ඔබ සැමගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගි කරන පිණිස ඔබ සැමට නියම කරපු ලේයි ගැන උන්වහන්සේ ඔබගේ මගේ මිදීම සඳහා සමග කිරීම සඳහා කාවද පූජා කරේ පූජාසනය පිට. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ නේද? ඉතින් මම හිතනවා ප්‍රොපේතමය වශයෙන් දෙවියන් වහන්සේ මේ ලෙවි කතාවේ නැත්නම් ලෙවි ව්‍යවස්ථාවේ 17 11 පරිච්ඡේදයේ කතා කරන්නේ අනාගතයේ
මනුෂ්‍ය සංහති වෙනුවෙන් දෙවියන් වහන්සේගේ මැවිල්ල සමානත්වයෙන් ස්වරූපයෙන් සදපු මැවිල්ල වෙනුවෙන් පූජාසනයේ උඩ පූජා වෙන්නට යන ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ පිළිබඳවයි අපිට මෙතන හෙළිදරව්වක් ලැබෙන්නේ. එහෙනම් අපි දකිනවා මේ ලේය ඊටාම වැදගත් කාර්යභාරයක් අපව සමග කිරීම අපව මිදීම තුල ඒ කාරණා තුල ඉෂ්ට කරලා තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය. ඒකයි අපි දකින්නේ උන්වහන්සේගේ රුධිරය අපි නිකන් වචනයකින් ප්‍රකාශ කළ සැනකින් ලොකු බලයක් නිදහස් වෙනවා. ඒ මිනිස්සෙකුගේ ලේ වගේම මේ ලේ ආවේ මිනිස්සෙකුගෙන් නෙමෙයි. අපි දකිනවා යෝසෙෆ්වත් මේරිවත් එකතුන් නැහැ උන්වහන්සේ බිහිවන තුරු. ඉතින් මේ ඒ උතුම් සුද්ධාත්මයන් වහන්සේ කාරණ කොටගෙන ඒ මරියතුමගේ කුසට පැමිණෙන ස්වාමීන් වහන්සේගේ ලේ ආදම්ගේ ලේ දෙවියන් වහන්සේ තුලින් ආවා මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උතුම් ලේ ස්වාමීන් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ තුලම පැමිණුණා. ආමෙන්. ඒ ලේයි උන්වහන්සේ කියන්නේ මා දී තිබෙන්නේ පූජාසනය පිට පූජා කිරීමට. ආමෙන්. ඒ වගේම මොකද උන්වහන්සේ කියන්නේ පරණ ගිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේ අපි උන්වහන්සේගේ පූජාව මනුෂ්‍ය දැක්කේ නැති වුණත් බැටළුවේ ගොනෙක් වස්සෙක් මරවියෙක් කොබෙයියෙක් පූජා කරන හැම විටකම දෙවියන් වහන්සේ ප්‍රොපේතමය වශයෙන් දෙවියන් වහන්සේ අනාගතය උන්වහන්සේගේ සැලසුම අනුව ඒ සියලු ලේ දකින්නට උන්වහන්සේගේ මනසට සිහියට නැගෙන්නේ උන්වහන්සේගේ පුත්‍රයා හෙලන්න යන හැම රුධිර බිඳුවක්මයි. ඒ පුත්‍රයාගේ යාගික පූජාව උන්වහන්සේ සිහි කරන්නේ. ඒ පූජාව කර්ණ කොටගෙන පරණ ගිවිසුමේ මිනිසයන්ට සමාව ලැබුණා. ආමෙන්. අපි දකිනවා හෙළිදරව් පොතේ 13 වෙනි පරිච්ඡේදය 8 මෙහෙම කියනවා. ලෝකයේ පටන් ගැනීමේ සිට මරණ ලද බැටළුවානන්ගේ ජීවන පොතේ නම් ලියවු නොතිබුණු පොළවේ වසන සියල්ල ඌට නමස්කාර කරන්නේය. ආමෙන්. එතකොට ඉතින් ලෝකයේ පටන් ගැනීමේ සිට since the foundation of the world මනුෂ්‍ය මවන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අපි දකින ආරම්භයේදී දෙවියන් වහන්සේ අහස සහ පොළොව මැවුසේක. ඒ ආරම්භයේදී තමයි දෙවියන් වහන්සේ එහෙනම් මේ උන්වහන්සේගේ බැටළු පෝතකයන්න් වහන්සේ සින්දමන්නේ. ඉතින් එහෙනම් පරණ ගිවිසුමේ මෝසෙස් බැටළුවන් පූජා කරද්දී ආරොන් බැටළුවන් පූජා කරද්දී වස්සු ගොනුන් පූජා කරද්දී උන්වහන්සේ දකින්නේ ඒ ලේතුරින් උන්වහන්සේගේ මනසින් already එහෙම නැත්නම් මේ වන විටත් ආරම්භයේදීම උන්වහන්සේ පූජා කරපු උන්වහන්සේගේ එක ජාතක පුත්‍රයා වෙනවස් දකින්නේ. ඒ පුත්‍රයාගේ රුධිරය සිහි කර උන්වහන්සේ ඒ පරණ ගිවිසුම මිනිසුන්ට සමාව ලැබුණා. ඒ తాවකාලික සමාවක් පමණයි. මන්ද සත්‍යලය ඒ වෙන විට පූජාවින් නොතිබුණු නිසා. ආමෙන්. ඉතින් මේ පුංචි ආරම්භයත් සමග මම ඔබ සමග බෙදා ගන්න කැමතියි. ඔබ දැන් අහන්න පුළුවන් හොඳයි පැස්ටර්. ලේය ඊටාම අනර්ගයි කියලා අපි දන්නවා. ලේ ඊටාමත් අපිට අත්‍යවශ්‍යයි කියලා දන්න අපි මේ ක්‍රිස්තියානි ගමනේදී ක්‍රිස්තු දෙවියන් වහන්සේ හා සමග අපිට සමගිකම් පවත්වන්න, සම්බන්ධකම් පවත්වන්න. ඒ වගේම පැස්ටර් මොකක්ද එහෙනම් මේ ලේ තියෙන ලොකු ගැඹුරුකම මොකක්ද එහෙනම්? බැරෑරුම්කම මොකක්ද එහෙනම්? What's the importance of the blood of Jesus Christ? මොකක්ද ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තිබෙන වැදගත්කම කියලා ඔබ යමෙක් දැන් හිතනවා වෙන්න පුළුවන්. ඉතින් මම ඒ කාරණාව තමයි සමාවෙන්න. ඒ කාරණාව තමයි මම ඔබ සමග මොහොතක් අද බෙදා ගන්නට සිතුනේ. ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අපට කොපමණ වැදගත්ද? ඒ වගේ මේ ලේයින් අපට ලැබී තිබෙන ආශිර්වාද වරප්‍රසාද කුමක්ද? යන්නේ අපි සලකා බලන්න යනවා. ඉතින් මම වැඩි වේ කාලයක් නොගෙන ඉක්මනින් මේ කාරණා 10ක් පමණ අපි බලන්නට යනවා. ඔබ දැනක් සිටියද කාරණා 10ක් පමණ උන්වහන්සේගේ ඒ හෙළු ලේ තුලින් අපට ලැබී තිබෙනවා. පළවෙනියටම උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අපට නිදීම ලැබිලා තියෙනවා. එපිස පොතේ 1:7 කියනවා ඒ ප්‍රේමවන්තයන්න් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේ. ප්‍රශංසා වේවා දෙවි පියාණන්. උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අපේ මිදීම වන අපේ වරදවට කමාව ඇත්තේ. එහෙනම් උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අපට මිදීම තිබෙනවා. හේබ්‍රේ පොතේ 9:11 සිට 12 දක්වා මෙහෙම කියනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල් වල උත්තම පූජකයෙක්ව පැමිණ වඩා උතුම් වූ වඩා සම්පූර්ණ වූ අතින් නොසෑදුවා වූ එනම් මේ භූමික මැවිලට අයිති නොවන්නා වූ මණ්ඩපයේ මැදින්. එහෙනම් මේ කතා කරන්නේ ස්වර්ගයේ ඒ මණ්ඩපයේ මැදින් එළුවන්ගේත් වස්සන්ගේත් ලේ කර්ණ කොටගෙන නොව තමන්ගේම ලේ කර්ණ කොටගෙන ප්‍රශංසා වේවා ස්තුතියි ස්වාමීනි. තමන්ගේම ලේ කර්ණ කොටගෙන අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූසේක. අප උදෙසා ඔබ සහ මා උදෙසා තමන්ගේ ලේ කර්ණ කොටගෙන අති ශුද්ධස්ථානට ස්වර්ගයට ඇතුළු වුණා කියනවා. හලෙලූයා.
ප්‍රශංසා වේවා. දෙවෙනි කාරණාව. උන්වහන්සේ ලේ කරගෙන අපිට දෙවියන් වහන්සේ සමග සමගි කිරීමක්. අපි ඉංග්‍රීසි වලින් කියනවා we have been reconciled to God through the blood of Jesus. උන්වහන්සේ සමග සමගි කිරීමක් අපි වෙලා තියෙනවා. 2 කොරින්ති 5:19 කියනවා. එනම් දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන ක්‍රිස්තුස් වහන්සේගේ කුමක් කර්ණ කොටගෙන ලේ කර්ණ කොටගෙන උන්වහන්සේ ලේ තුලින් අපි මිදාගත්තේ. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන ලෝකයා තමන් වහන්සේට සමගි කරගනිමින් සිටියසේක. සමගි කරගීමේ වචනේද අපට බාර දුන්සේක. එහෙනම් අපි පළවෙනියටම දැක්ක උන්වහන්සේ අපට මිදීම දුන්නේ ලේ කර්ණ කොටගෙන. දෙවෙනි කාරණාව අපි දකිනවා උන්වහන්සේ අපට සමගි කිරීමක් ලබා දීලා තිබෙනවා. මේ ලෝකේ මෞංකාර දෙවියන් වහන්සේ හා සමග. කොපමණ වාග්යක් නොවේද? තුන්වෙනි කාරණාව. උන්වහන්සේ අපේ මිදීමේ මිලය ගෙවලා තියෙනවා. අපි ඉංග්‍රීසි වලින් කියනවා he paid the ransom. අපෝ මිලදී ගන්න අවශ්‍ය මුළු ඒ මුදල මිදීමේ මිලය උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන උන්වහන්සේගේ වා තිබෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඊට හෙලිදරව් පොතේ 5:9 කියනවා ඔහු අලුත් ගීතිකාවක් ගායනා කරමින් ඔබ පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් වටින තැනන් වහන්සේ. මක්නිසාද ඔබ මරණු ලැබ සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් දෙවියන් වහන්සේට මිලේටගෙන ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ ලෙයින් දෙවියන් වහන්සේ උදෙසා අපව මිලේටගෙන කොහොමයිද? සියලු ගෝත්‍රවලින් භාෂාවන් වලින් සෙනගගෙන්ද සියලු ජාතීන්ගෙන්. හාලෙලූයා. කොපමණ ආශිර්වාදයක්ද? මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන් වහන්සේට මිලටගෙන ඔවුන් ඔබගේ දේව රාජ්‍ය දෙවියන් වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක. ඔහු පොළොවේ රජකම් කරති කීවෝයි ප්‍රශංසා වේවා. එහෙනම් අපි දකිනවා තුන්වෙනි කාරණා විදිහට උන්වහන්සේගේ ලේ තුලින් අපගේ මිදීමේ මිලය උන්වහන්සේගේ අවසන් කරනවා. හාලෙලූයා. හතරවෙනි කාරණාව තමයි උන්වහන්සේගේ ලේ තුලින් අපේ පව් උන්වහන්සේ සෝදා හැරලා දෙනවා. අපි දකිනවා යෙසායා පොතේ අපේ ලාකඩෙන් රත් පැහැතිලා තිබ්බ අපේ පව් උන්වහන්සේ හිමෙන් සුදු කළා. කුමක් කරන කොටගෙනද? ඒ උන්වහන්සේගේ අති ශුද්ධ ඒ අමිල ඒ රුධිරය කරන කොටගෙන. අපගේ පව් සේදීම. එහෙමනම් අපව පව් වලින් අපව පවිත්‍ර වෙලා සේදිලා තිබෙනවා. කුමක් කරන කොටද උන්වහන්සේගේ ලේ කරන කොට. අපි රෝම පොතේ 5:9 දකිනවා. දැන් 1 යොහන් පොතේ 1:7 දකින්නේ නමුත් උන්වහන්සේ ආලෝකයේ සිටිනාseම අපිත් ආලෝකයේ හැසිරීම නම් අපට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේ. උන්වහන්සේගේ පුතු යේසුස් වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේ. කුමක්ද සියලු පාපවලින් අප පවිත්‍ර කරන්නේ? අපගේ ස්වාමී ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුලින්. හල්ලෙලූයා. ආමෙන්. ඔබ දැනන් හිටියද මේ මම තාම ඔබ සමග කාරණා හතරයි බෙදාගත්තේ. ඔබ දැනන් හිටියද ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අපිට මෙපමණ භාග්‍යවත් මෙපමණ ආශිර්වාද වරප්‍රසාද ලබා දීලා තිබෙන බව. අපෝ හිමෙන් අද ඒ ලේ කන්නකොට සේදිලා. අපට දෙවියන් වහන්සේ දුන්න මිදීම ලැබිලා. අපේ මිදීමේ මිලේ උන්වහන්සේ ගෙවලා. හalleluya. අපි දකින පස්වෙනි කාරණාව විදිහට උන්වහන්සේ තුල අපිව ධර්මිෂ්ඨකම කරලා උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරුණාපරෙන් අපි ධර්මිෂ්ඨකම ලැබලා ඒ වගේම මම කැමති මේ විශේෂ වචනේ අපි නිදොස් වෙලා දෙවියන් වහන්සේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් දෙවියන් වහන්සේට තියෙනවා නම් නදු අහන ස්ථානයක් in the courts of heaven we have been declared innocent justified සියලු චෝදනාවලින් අපි අද නිදහස් වෙලා කුමක් කරනකොටගෙනද ක්‍රිස්තුස් වහන්සේගේ ලය කරනකොටගෙන අපි අද ධර්මිෂ්ඨ කරු ලැබලා ස්වාමීන් වහන්සේ අපිව අද නිදොස් කරලා උන්වහන්සේගේ ලේ කරනකොට රෝම 5:9 කියනවා එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරනකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබු. එහෙම නැත්නම් නිදොස් කරනු ලැබු. මොකද ඉංග්‍රීසි වලින් තියෙන්නේ we have been justified. අපිව නිදොස් කරලා නඩුකාරයා කාට හරි කියපුවාම මේ සියලු සාක්ෂි බලා මම ඔහු නිදොස් කරනවා කියලා ඒ ආකාරයටම අද අපිව මිදීමේ මිලේ සම්පූර්ණයෙන් ගෙවලා උන්වහන්සේ නිදොස් කරලා ලේ කරන කොටගෙන ධර්මිෂ්ඨ වෙලා අපි නිදොස් වෙලා එබැවින් රෝම 5:9 කියනවා එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන
ධර්මිෂ්ඨ කරනු ලැබුව අපි උන්වහන්සේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගලවනු ලබන්නේ. හලෙලූයා. ඔබ අද ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් මිදීම ලබලා නම්, ඔබ අද නැවත ඉපදීම ලබලා නම්, ඔබගේ ජීවිතයේ ඔබගේ පව් වලට සමාව ලබලා නම්, ඔබ අද පාපෙන් නිදහස් වෙලා නම්, අද ඔබ දෙවියන් වහන්සේගේ උදහසට තවත් යටත් නැහැ. මගේ ආදරණීය සහෝදරය සහෝදරි, ප්‍රශංසා වේවා. ඊළඟට 6 වෙනි කාරණාව. ස්වාමීන් වහන්සේගේ වචනේ කියන හෙබ්‍රේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය මෙහෙම කියනවා. එහෙන් යේසුස් වහන්සේ තමන්ගේම ලේන් සෙනග පිරිසිදු කරන පිණිස දොරටුවෙන් පිටතදී වදවින්දසේක. දැන් මේක සිංහල පරිවර්තනයේ තිබ්බට පිරිසිදු කරන පිණිස කියලා මම ඔබට තමයි බෙදා ගන්නම්. ඉංග්‍රීසි එහෙම නැත්නම් නිව් කිං ජේම්ස් වන යන පරිවර්තනය මම පාවිච්චි කරන්නම්. ඒකේ තියෙනවා මේ විදිහට. Therefore Jesus also, that he might sanctify the people with his own blood, suffered outside the gate. Sanctification. මොකද්ද මේ sanctify කියන්නේ? ඔබ වද සුද්ධ භාවයට පත් කරනවා. මොකද්ද සුද්ධ භාවය කියලා කියන්නේ? ඔබ අද දෙවියන් වහන්සේට පමණක් අයිති සෙනඟක් වෙනවා. කොමක් කරන කොටගෙනද? ඒ අප ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොට. ප්‍රශංසා වේවා. හලෙලූයා. 6 වෙනි කාරණාව. අද උන්වහන්සේගේ උතුම් අමිල ලේ කරන කොටගෙන ඔබ සුද්ධ කරනු ලබලා. සුද්ධ කරනවා කියන්නේ අපේ කිලිටු බව අයින් කරන කීම සුද්ධ කිරීම නෙමෙයි. මේ සුද්ධ කිරීම කියන්නේ දේව වචනය තුළ අපි සුද්ධ කිරීම දකිනවා කියන්නේ සුද්ධ බව කියන්නේ අපි දෙවියන් වහන්සේට කැපවුණු සෙනඟක් වීම. අපි දැන් අයිති අපිට නෙවෙයි. අපිව ලෝකයෙන් මුදවු ලබලා ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් මිදීම ලබලා අද දෙවියන් වහන්සේට කැප වෙලා ඒ ලේ කර්ම කොටගෙන. උන්වහන්සේට සතු වංශයක් වෙලා. උන්වහන්සේ සතු වංශයක් ජාතියක් වෙලා. උන්වහන්සේගේ නාමය ධර්ම සෙනඟක් වෙලා දාපි. ප්‍රශංසා වේවා. sanctification. 7 වෙනි කාරණාව. උන්වහන්සේගේ උතුම් ලේ කර්ණ කොටගෙන අපිට අද දේව අභිමුඛයට නිර්භයව නිස්සකව යාමේ හැකියාව උන්වහන්සේ ලබා දීලා තියෙනවා. ඔබ මේ දැනන් සිටියද? ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් ඔබ ලබන මිදීම, නිදහස් වීම, ඒ පාපේ මිලීම, මෙලේ ගෙවීම කර්ණ කොටගෙන ඔබ සුද්ධ වීම කර්ණ කොටගෙන ඒ ලේ කර්ණ කොටගෙන අපි දකිනවා 7 වෙනි කාරණාව විදිහට උන්වහන්සේ අපදා දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ එන ගැහුණාම ඒ දේව මාලිගාවේ අතිශුද්ධ ස්ථානය වෙන් කරන තිරය දෙපළ වුණා කියලා. තිරේ පිටිපස්සේ තිබුණේ කුමක්ද? උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයයි. අතිශුද්ධ ස්ථානයයි. අද උන්වහන්සේගේ ශරීරය, උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අද අපට මේ අතිශුද්ධ ස්ථානයට ළඟා වීමේ වරප්‍රසාදය අපට ලබා දී තිබෙන දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා. මොකද ක්‍රිස්තුස් මේ දෙවියන් වහන්සේ කියන්නේ අතිශුද්ධ දෙවියන් වහන්සේ. ඒසායා කියනවා වහන්සේ ශුද්ධයි, ශුද්ධයි. තෙවරක් ශුද්ධ දෙවියන් වහන්සේ. ආමෙන්. ඉතින් මිනිස්ය පාපිෂ්ඨ මිනිසයට කවදාකවත් දේව අභිමුඛයට යන්න බෑ. තමන්ගේ පාප සහිතව. අපේ පාපෙට මිලය, ගෙවපු එකම මිලය කිසිම මිනිසෙක්ට කරන්න බැරි දෙයක් කරේ දෙවියන් වහන්සේ වූ ක්‍රිස්තුස් වහන්සේ නම් උන්වහන්සේගේ ජාතක පුත්‍රයා. ඉතින් මේ පාපේ මිලය කර්ණ කොටගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් සේදීම පාපයට සමාව කර්ණ කොටගෙන පමණයි අපිට යන්න පුළුවන් දේව අභිමුඛයට. හෙබ්‍රේය 10:19 වෙනි වගන්තිය මෙහෙම කියනවා. එබැවින් සහෝදරවරුනි, යේසුස් වහන්සේ ස්වකීය මාංශය නැමැති තිරය මැදි අප උදෙසා කැප කළා වූ මාර්ගය වන අලුත් වූ ජීවන මාර්ගයකින් උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන බලන්න. 20 වෙනි වගන්තිය හෙබ්‍රේය 10:20 කියනවා උන්වහන්සේගේ කාගේද? ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන ශුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද, දෙවියන් වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම් වූ පූජකයෙක් සිටින බැවින්ද, නපුරු හෘද සාක්ෂියකින් පිරිසිදු වී පිණිස අපගේ සිත් ඉස්සනු ලැබ අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබොත් සැබෑ වූ සිතක් ඇතුව ඇදහිීමේ නිසක කමින් ළඟා වෙමු. ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන සුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට අද නිදහස ලැබිලා. මේ 7 වෙනි කාරණය මගේ සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය. තව ඉතා වැදගත් කාරණයක් ඔබ හා සමග බෙදා ගන්න කැමතියි. මම හිතනවා ඔබ යම් දෙයක් අද මේ වචනය තුලින්, මේක දේශනාවක් නෙමෙයි, මට හිතෙන මේ පුංචි ඉගැන්වීමක් ඔබ සමග බෙදා ගන්න කොපමණ වැදගත්ද අපට ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය යන මාතෘකාව යටතේ. අපි දැන් මේ විදි කාරණා 6ක් අපි ඔබ සමග බෙදාගත්තා. මම කාරණා 7ක් බෙදාගත්තා. සත්‍ය වශයෙන් 8 වෙනි කාරණාව විදිහට අපි දකිනවා අපේ සතුරා පරාජය කිරීමට හැකියාව තිබෙනවා මේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේට. කවුද අපගේ සතුරා?
අපි දකිනවා යොහන් 10:10 සොරා එන්නේ සොරකම් කරන්නත් විනාශ කරන්නත් මිනි මරන්නත්. අපේ සතුරු නම් යක්ෂයයි. එහෙනම් අපිට යක්ෂයාගේ බලය මඩ පැවැත්වීමේ හැකියාව තිබෙනවා. අපේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයේ තිබෙන තැන යක්ෂයාට අත දාන්න බෑ. කිසි කරදරයක් බාධකයක් ගෙනින්න බෑ. ආමෙන්. එළිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 11 කියනවා ඔහු බැටළු පටවන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනේ නිසාද ඔහුගෙන් ජයගත්තේ. කවුද මේ ඔහු කියන්නේ? යක්ෂයාගෙන්. එහෙනම් අදටත් මේ නීතිය වළංගුයි අපිට ජය ගන්න පුළුවන්. යක්ෂයාගේ කිසි බාධාවකින් කිසි ප්‍රශ්නයකින් කිසි උගුලකින් අපිට කරදරයක් බාධාවක් වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේගේ ලේ යහපත් දේ ඔබගේ ජීවිතයට කතා කරන නිසා, ඔබගේ දරුවන්ට කතා කරන නිසා, ඔබගේ ආර්ථිකයට යහපත් දේ කතා කර යක්ෂ සැලසුම් විනාශ කිරීමේ හැකියාව තියෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උතුම් රුධිරයට. හාලෙලූයා, ප්‍රශංසා වේවා. එහෙනම් අපි සතුරව මැඩපවත්වන්නට, සතුරගේ ඒ සියලු ප්‍රයත්නයන් බිඳ හෙලීමට, ඒවා ඔබගේ නිවසෙන් ඔබගේ ජීවිතයෙන් බැහැරව තැබීමට ක්‍රිස්තුස් වහන්සේගේ ලේට හැකියාව තිබෙනවා. ආමෙන්. එහෙනම් ඔබ යාඥා කරද්දී අමතක කරන්න එපා ඔබගේ නිවස ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් ආවරණය කරන්න. ඔබ අමතක කරන්න එපා ඔබගේ දුවා දරුවන් ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් ආවරණය කරන්න. ඔබ අමතක කරන්න එපා ඔබ යාන එන ඒ ගමන් බිමන් යාන වාහන ඔබගේ පවුලේ සියලුම මිතුරන් පවුලේ ඉන්න දෙමව්පියන් සහෝදර සහෝදරයන් සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ආවරණය කරන්න. මන්ද සතුරව මැඩ පවත්වන්න සතුරව පළවෑ හැරීමේ ඒ බලය තියෙන උන්වහන්සේගේ ශීල රුධිරයට. හාලෙලූයා. ස්තුතියි ස්වාමීනි. 9 වෙනි කාරණාව විදිහට අපි දකිනවා හෙබ්‍රේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ මක්නිසාද එළුවන්ගේත් ගොනුන්ගේත් ලේවලින් අශුද්ධ වී සිටින්නන්ට එළ නෑම්බියෙකුගේ අලුවිසීමෙන්ද මාංශය පවිත්‍ර වෙන හැටියට පිරිසිදු කරනු ලබන්නේ නම් 14 වෙනි වගන්තිය කියනවා කැල්ලක් නැතුව සදාකාල ආත්මයන්න් කරන කොටගෙන තමන්ම දෙවියන් වහන්සේට පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් ඔබ සමගයේ හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද? මොකද්ද මේ පදයෙන් අපට අද කියලා දෙන්නේ? මේ පදයෙන් කියන උන්වහන්සේගේ ලේන් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස අපිට උන්වහන්සේ පිරිසිදු හෘද සාක්ෂියක් ලබා දෙනවා. ඔබ අද ක්‍රිස්තුස් වහන්සේගේ ඒ යාගික පූජාව පිළි අරගෙන නම් උන්වහන්සේගේ ඔබගේ ජීවිතයේ ස්වාමිත්වය ක්‍රිස්තුස් වහන්සේට අද ලබා දී තිබෙනවා නම් ඔබ තවත් අබ්බා දෙවි පියාණනි කියද්දී ඔබ පාපිෂ්ඨ හැඟීමෙන් ඔබ මොර ගහන්නට එපා. මොකද අපි අද වචනේ දකිනවා දෙවියන් වහන්සේට පූජා වුණා වූ පූජා වෙලා අවසානයි ක්‍රිස්තුස් වහන්සේ. පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් ඔබ සමගයේ හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසුදු කරනු නොලබන්නේද? සියලුම මල ක්‍රියාවලට අපි වහල් වෙලා හිටි මේ ලෝකෙට අපි ගැතිකම් කරමින් හිටියේ. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසාවෙන් උන්වහන්සේ අපිව අද ලෝකෙන් මුදවනු ලබලා උන්වහන්සේගේ පුත්‍රයන්ගේ විශ්වපත් ආලෝකයට අපිව අද කැඳවනු ලබලා තියෙනවා. ප්‍රශංසාව මහිමය දෙවියන් වහන්සේට වේවා. හalleluya. උන්වහන්සේ අපිව අපේ නපුරු හෘද සාක්ෂියෙන් අපේ වැරදිකාර ඒ සිතුවිලි වලින් අද ඒ ලේ තුලින් අපි පවිත්‍ර වෙලා ඔබ යාඥා කර දන ගහද්දී ඔබ දෙවියන් වහන්සේ දකින්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල පෞලතුමා යවපු සුභාරංචි උන්වහන්සේ කියන පෞලතුමා කියන මගේ සුභාරංචි කියලා සමහර අවස්ථාවල මේ සුභාරංචිල අපි දකින්න මේ ඉගැන්වීම තමයි මේ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය. පෞලතුමා කියන මම ලැජ්ජා වෙන්නේ නැහැ මන්ද මේ සුභාරංචියෙන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබට අද ලැබී තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛය දන ගහද්දී ඔබගේ ආත්මයේ ගැඹුරුම තැන ඔබ දැනගන්න දෙවියන් වහන්සේ ඔබ දකින්නේ තමන්ගේ පුත්‍රයන් වහන්සේ තුල සිටින ධර්මිෂ්ඨ දුවෙක් හා පුතෙක් විදියට. ප්‍රශංසා වේවා. අවසාන වශයෙන් උන්වහන්සේ අපිව අද සියලු දෙයින් නිදහස් කළා. ඔබ දැනන් හිටියද දෙවියන් වහන්සේට ඔබ රජ කෙනෙක් බව. ඔබ දැනන් හිටියද ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන දෙවියන් වහන්සේට ඔබ පූජකයෙක් බව. පරණ ගිවිසුමේ අපි දකිනවා මිනිස්යාට දෙවියන් වහන්සේට කතා කිරීමේ හැකියාව තිබුණේ නැහැ. උත්තම පූජකයාට පමණයි. වෙනම පූජකයෙකුට පංච ආරුන්ගේ වංශයෙන් පැමිණියේ පූජකයාට පමණයි. නමුත් අද උන්වහන්සේගේ ඔබ ඇතුල් කාමරයට ගොස් දොර වස්සාගෙන අපිට මේ හැකියාව තිබෙනවා අද දෙවියන් වහන්සේ සමග අපේ ආත්මයෙන් සම්බන්ධ වන්න. අද අපේ ශරීරයේ උන්වහන්සේගේ මන්දිරය වෙලා කුමක් කරන්න කොටගෙන උන්වහන්සේට අපි රජවරු වෙලා පූජකවරු වෙලා කියන්නේ මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්න. අද අපි දෙවියන් වහන්සේට පූජක වෙලා
අද අපි කිසි කෙනෙක් ගාවට යන්න අවශ්‍ය නැහැ අපිට මැදිහත්කාරකම් කරන්නටයි කියලා. කිසි කෙනෙක් ගාව ගිහලා අපි ධන ගහන්න අවශ්‍ය නැහැ. කිසි පැස්ටර් කෙනෙක් ගාව කිසි ප්‍රීස් කෙනෙක් ගාවට කියන්න අවශ්‍ය නැහැ. මං වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්නට කියලා. අද අපිට තිබෙනවා ඒ සම්පූර්ණ නිසකකම, සම්පූර්ණ නිදහස දේව අභිමුඛයට යන්නට නිසකකමින් හෙබ්‍රේ පොතේ 4:16 කියනවා. නිසකකමින් උන්වහන්සේ කරුණාවේ සිංහාසනයට ළඟා වෙන්නට කියලා. කවුරුත් මාර්ගෙන් නෙමේ ඔබ දන ගහන්න ඔබට පුළුවන් දේව අභිමුඛයට යන්න. ඔබ උන්වහන්සේගේ ලේන් පවිත්‍ර වී අවසానයි. ඔබ උන්වහන්සේගේ ලේන් මුදීම ලබා අවසానයි. ඔබ උන්වහන්සේගේ ලේන් ශුද්ධකම ලබා අවසానයි. එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය මෙහෙම කියනවා. විශ්වාස සාක්ෂිකාරයා වූ මලවුන්ගේ නැගිටි කුළුදුලා වූ පොළවේ රජුන්ගේ අධිපතියා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද ඔබ සැමට කරුණාවත් සමාදානයක් වේවා. අපට ප්‍රේම කරන්නා වූ තමන්ගේ ලේන් අපේ පාප වලින් අප මිදුවා වූ කාගේ ලේන්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් අප පාප වලින් අප මිදුවා වූ. හයවෙනි වගන්ති කියනවා අපව රාජ්‍යයක්ද තමන් පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයන්ට කළා වූ තැනන් වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදා කාලයටම වෙනවා. උන්වහන්සේ අපිව රාජ්‍යයක් කළා, අපිව රජවරු කළා මේ පෘථිවිය තුල. උන්වහන්සේ අපිව පූජක වංශයක් කළා, පූජකයෝ කළා මේ පෘථිවිය තුල. කොපමණ ආශිර්වාදයක්, කොපමණ භාග්‍යයක්. ප්‍රශංසා වේවාදල දෙවි පියාණන් වහන්සේගේ වචනය, ඒ ශුද්ධ වූ ලේන් අපිට ලැබී තිබෙන සියලු ආශිර්වාද, වරප්‍රසාද වහන්සේගේ දරුවන් සමග මම අද වේදාගත්ත පියාණන්. මෙහි ඇති බැරෑරුම්කම, වැදගත්කම ස්වාමිනී. ඔබ වහන්සේගේ දරුවන්ගේ හදවතට කතා කරන්න කියා දෙන්න ශුද්ධාත්මයන්. පියාණන් අපි නැවතත් වාරයක් සභාවක් විදිහට මාහා සමග එකතු වී සිටින සජීවීව එකතු වී සිටින සියලුම සහෝදර සහෝදරයන් සමග නැවතත් වාරයක් ඔබ වහන්සේගේ එකජාත පුත්‍රයාගේ මරණය සීකරන අද දවසේ පියාණන් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ අපට ප්‍රේම කරන නිසා, ලෝකෙට බොහෝසේ ප්‍රේම කරන නිසා ඔබ වහන්සේගේ පුත්‍රයාව පූජා කළා. පියාණන් මේ පූජාව කරන කොටගෙන ඔබ වහන්සේ අපට දුන්න ඇදහිල්ල කරන කොටගෙන ඔබ වහන්සේ අපට දීමනාවක් ලෙස දුන් ඒ ගැලවීම නිසා අපි ස්තුති කරනවා. පියාණන් මුළු මහිමය, මුළු ප්‍රශංසාව, මුළු ගෞරවය නමස්කාරය ඔබ වහන්සේට පමණමයි. නාසරේ යේසුස් වහන්සේගේ බලවන්ත උතුම් නාමයෙන්. යේසු පිටයි මාත් එක්ක එකතු වුණු ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ බලවන්ත ලෙස ආශිර්වාද කරනසේක. ආමේන්.